මාතෘකාව දාගන්න ශ්‍රී ලංකාවේ විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික නීති හා රෙගුලාසි හා ප්‍රමිතයන් පොඩි කොටසක් තියෙන ළමයි හැබැයි ඒකට පැය කිහිපයක් යනවා. නමුත් අපි අද මේ පාඩම ඉවර කරනවා. ශ්‍රී ලංකාවේ විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික නීති හා රෙගුලාසි හා ප්‍රමිතයන්. හරි ළමයි ඉස්සල්ලාම අපි විද්‍යුත් අපද්‍රව්‍ය කියන එක අඳුනගත්තොත් දැන් සාමාන්‍යයෙන් දැන් ලංකාවේ ඔය ඇත්තටම අපි දන්නවා දැන් මේ කාලේදී කොහොමත් තාක්ෂණයට එන ජෙනරේෂන් එක ළමයි પરම්පරාව බර වැඩි. ඒ කියන්නේ මේ පැත්තට නැඹුරුවීම වැඩි. අපේ කාලේ තිබුණු තාක්ෂණයට වඩා ඔයාලා කාලේ ඔයාලා තාක්ෂණය භාවිතා කරන කාලය අපි මේ දැන්නේ හරියටම තාක්ෂණයක් අපිත් අතපත ගන්නනේ. නමුත් ඔයාලා දැනුයි ඔයාලගේ ඔය වයසේදීම තාක්ෂණයක් ඒ කියන්නේ තාක්ෂණය ළමයි අතපත ගන්නවා. ඒ කියන්නේ දැන් ඉස්සරහට එන්න ලංකාවේ මේ ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතා කරන එක උපකරණ භාවිතා කරන එක වැඩි වෙනවා. වැඩි වෙනවා කියන්නේ ළමයි අනිවාර්යයෙන්ම මේවා ලංකාවේ ඇත්තටම හදන්නේ නැහනේ. ෆෝන් ලංකාවේ හදන්නේ නැහනේ. කම්පියුටර්ස් ලංකාවේ හදන්නේ නැහනේ. මං කියන්නේ අලුත් අඩියාව නෙමේ. මේ උත්පාදනය කරන්නේ නැහනේ. නිපදවන්නේ නැහනේ. ඒක නිසා මේවා අනිවාර්යයෙන්ම ආනයනය කරනවා. එතකොට ළමයි මේ ආනයනයේ ප්‍රතිඵලයක් විදිහට ආනයනයේ ඉහළ යෑමේ ප්‍රතිඵලයක් විදිහට අනිවාර්යයෙන්ම විද්‍යුත් අපද්‍රව්‍ය ඔය විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ ළමයි විශාල ප්‍රමාණයක් ජනනය වෙනවා. ඒ කියන්නේ අපද්‍රව්‍ය විදිහට ජනනය වෙනවා. මෙන්න මේ අපද්‍රව්‍ය විදිහට ජනනය වෙන මේ කියන මේ විද්‍යුත් අපද්‍රව්‍ය හා ඉලෙක්ට්‍රොනික උපකරණ වලට නමක් කියනවා WEEE කියලා. ට්‍රිපල් කියන්නේ තුනක්, E අකුරු තුනක්. ඒකේ තේරුම තමයි මේ තියෙන්නේ. W අකුරෙන් කියන්නේ waste. waste කියලා කියන්නේ ළමයි නහත්ති වීම, අපද්‍රව්‍ය වගේ කියන තේරුමක් ගන්න වචනයක්. electrical. ඊළඟට electronic equipment and electronic equipment උපකරණ. හරි. එතකොට ඔය ට්‍රිපල් E කියන්නේ මොකක්ද කියලා අහුවොත් ඔයා ඕක මතක තියාගන්න W අකුරෙන් waste කියලා කියන්නේ ඔයා සාමාන්‍යයෙන් අර ලකුණු දෙකේ ප්‍රශ්න වලට හඳුන්වන්න වගේ එන්න පුළුවන් සමහරක් වෙලාවට. එතකොට E අකුරෙන් electrical ඊළඟට electronic equipment. හරි. ඕක අපි මෙහෙම ලියා ගමු. ඔයා මාතෘකාව දාගත්තනේ. ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රොනික හා උපකරණ ආනයනය ක්‍රමයෙන් ඉහළ යන අතර එහි ප්‍රතිඵලයක් ලෙස
W triple E ඔය මම ලියලා තියෙන ඉංග්‍රීසියෙන් W triple E විශාල ප්‍රමාණයක් ජනනය වේ. මම පස්සේ ඒකේ තේරුම දෙන්නම්. අපි කෙටියෙන් ওই නෝට් එක ලියාගමු. W triple E විශාල ප්‍රමාණයක් ජනනය වේ. හරි. දැන් ඔයා පැත්තකින් රතු පෑනකින් හරි කවන්නේ මම මේ ලියලා තියෙන්නේ W triple E ලියලා මෙන්න මේ විදිහට ළමයි ඊතල ගහලා මේ වචනවල තේරුම ලියා ගන්න. Waste, electrical and electronic equipment. Electrical කියන්නේ විදුලි. N කියන්නේ හා කියන්නනේ. හා. electronic කියන්නේ electronic සිංහලෙන්නුත් ඒ නමම වගේ මට මතක හැටියට භාවිතා කරන්නේ. electronic උපකරණ. ඔන්න ඕක තමයි ඔය W triple E කියන එකේ තේරුම. සර් සර් ඕකේ සිංහලෙන් ලියන්න දෙන්නේ පේපර් එකට? W triple E කියන එකද? නෑ අපද්‍රව්‍ය විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ. ඒක ඔයාට සිංහලෙන් පාඩම් කරගෙන ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ W triple E කියලාම ලියන්නත් පුළුවන්. හා සර්. ඔයාට ඉංග්‍රීසි වචනේ මතක තියාගන්න පුළුවන් නම් එහෙම කරන්න. සාමාන්‍ය අපිට ඉංග්‍රීසියෙන් මතක තියාගත්තම ටිකක් ලේසි. මේ සිංහලෙන් මේ දේවල් මතක තියාගන්නවට වඩා පේපර් එකේ පේපර් එකේ කොහොමද ප්‍රශ්නේ අහද්දී අපද්‍රව්‍ය විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ කියලා මෙයාලා අනිවාර්යයෙන්ම එහෙම ඇහුවොත් W triple E කියලා ඔය කෙටි නම දෙනවා. මොකද ඔයාලගේ මේ IT පේපර් එක සාමාන්‍ය සිංහලට පරිවර්තනය කරුවාම එන්නේ වෙන වෙන තේරුම්. ඒකින්ද එයාලා අනිවාර්යයෙන්ම ඒ ඉංග්‍රීසි නමත් එයාලා දායි. ඒකින්ද ඔයාලට ඒක ප්‍රශ්නේ අඳුනගන්න මේ අමාරු වෙන්නේ නැහැ. මේක ඔයා නෝට් එක ලිව්වට පස්සේ ඔයාගේ දැනගැනීම පිණිස තරුවක් දාලා ඔක කොහොම ලියාගන්න. ඔය W triple E කියන ළමයි විද්‍යුත් අපද්‍රව්‍ය සමස්තය හඳුනා ගැනීමට භාවිතා කරන නම. ඒකත් ඔයා ලියාගන්න. විද්‍යුත් අපද්‍රව්‍ය සමස්තය හඳුනා ගැනීමට භාවිතා කරන නම. හරි මම හිතනවා ඔය පාඩමේ හැඳින්වීමක්. හරි එහෙනම් දැන් අපි දන්නවා W triple E කියලා කොහේ හරි යෙදෙනවා නම් ඒ කියන්නේ මේ විද්‍යුත් අපද්‍රව්‍ය පිළිබඳව අඳුන්වන නම. එතකොට ඒක දිගටම කිව්වොත් W කියන්නේ waste කියන එක ඔයාලට ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් කරුවොත් ළමයි නාස්තිය. එහෙම නැත්නම් ඒක අපද්‍රව්‍ය කියන්න ගන්නවා. ඊළඟට electrical කියන්නේ විදුලි හා electronic equipment කියන ළමයි උපකරණ. හරි අපි දැන් යමු දැන් මෙහෙම අපිට දැන් පාඩමේ කියනවා මේ අපේ තාක්ෂණික භාවිතය වැඩි වෙන්න ආනයන වැඩි වෙනවා. එතකොට ළමයි අනිවාර්යයෙන්ම මෙහෙම අපද්‍රව්‍ය වැඩි වෙනවා නම් මේක පාලනය කරනවා කියන වචනයට වඩා කළමනාකරණය කරන්න. රජයෙන් යම් ක්‍රියාමාර්ග ගන්න ඕන. ඒක නිසා බිහි වෙනවා මේ කියන අපද්‍රව්‍ය. ඒවට කියනවා විද්‍යුත් අපද්‍රව්‍ය. විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ ආයතනික ව්‍යුහයක් බිහි වෙනවා ළමයි. එතකොට ප්‍රධාන වශයෙන් ළමයි විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ ආයතන ව්‍යුහය තුළ අපිට ආයතන දෙකක් හඳුනා ගන්න පුළුවන්. ඔයා අහලා ඇති මෙන්න මේ නම. ප්‍රවෘත්ති වලට එහෙම ගොඩක් දුරට කියනවා පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය. අනිත් ආයතනය තමයි ළමයි මධ්‍යම පරිසර අධිකාරිය. මේක නම් කොහොමද ඔයා අහලා තියෙනවා මධ්‍යම පරිසර අධිකාරිය. හරි. ඔයා මාතෘකාව දාගන්නකො විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ ආයතනික ව්‍යුහය.
විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ ආයතනික ව්‍යුහය. ඒ යටතේ ඔය මම ලියලා තියෙන විදිහට ළමයි ඔයාට ඔහම නෝට් එක හදාගන්න එක ලේසි. ඊතල දෙකක් ගහලා දෙපැත්තට දාගන්න පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය. එතකොට මෙතන පොඩි ඒ කියන්නේ මේ ගැන පොඩි විස්තරයක් ලියන්න ඉඩ තියෙන්න ඕන. මධ්‍යම පරිසර අධිකාරිය ගැන පොඩි විස්තරයක් ලියන්න ඉඩ තියෙන්න ඕන. කියන්නේ පිටුවේ දෙපැත්තට වෙන් කරලා ලියා ගන්න. හරි. අපි දැන් බලමු ළමයි පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය මොකක්ද කරන්නේ? එයාලගේ මොකක්ද කාර්යභාරය? මේකට ළමයි ඉංග්‍රීසියෙන් කියනවා අමාත්‍යාංශයට කියන්නේ මිනිස්ට්‍රිනේ. Ministry of පරිසර environment environmental වෙනවා ළමයි. එතකොට පරිසර හා and පුනර්ජනනීය කියන්නේ renewable බලශක්තියට කියන්නේ energy ඔන්න මේකේ ළමයි ඉංග්‍රීසි නම. මේක කෙටි කරලා අපිට කියන්න පුළුවන් MOERE කියලා. මෙන්න මේ නමිනුත් අඳුන්වන්නේ මේකම තමයි. ඔය ඉංග්‍රීසි වචන ළමයි ලියා ගන්න. ඔයා ඔයාට හුරු වෙන්නත් ඕනනේ. හරි. දැන් ළමයි මේ ආයතනයේ පිහිටවන්න හේතුව මේ අමාත්‍යාංශයේ පිහිටවන්න හේතුව පරිසරයේ දැන් පරිසරය හා ස්වභාවික සම්පත් කළමනාකරණය කිරීම පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනය කරන්නේ මේ අමාත්‍යාංශය. ඕක තමයි එකම කාර්යභාරය. එතකොට ඔයා මතක තියාගන්න ඔච්චරයි. වෙන දේවල් මතක තියාගන්න ඕනේ නැහැ ළමයි. ඔය ටික මතක තියාගෙන විභාගෙට ගියා නම් ඇති. මොකක්ද මෙයාලගේ කාර්යභාරය? රටේ පරිසරය ඒ වගේම ස්වභාවික සම්පත් පරිසරය හා ස්වභාවික සම්පත් කළමනාකරණය පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම. මෙම ආයතනයෙන් සිදුවේ. මෙමගින් සිදුවේ. ඔය ටික විතරක් ඇති ළමයි. දැන් ඔයා මේ යටතේ ලියා ගන්න රටේ පරිසරය හා ස්වභාවික සම්පත් රටේ පරිසරය හා ස්වභාවික සම්පත් කළමනාකරණය පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම. ප්‍රතිපත්ති සම්පාදනය කිරීම. මෙමගින් සිදුවේ. මෙමගින් සිදුවේ.
හරි. එතකොට ළමයි තා පොඩි කැලලක් මේකේ තියෙනවා. මේ යටතේ මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ළමයි මේ යටතේ තියෙනවා ආයතන 6ක්. ආයතන 6ක් තියෙනවා ස්ථාපිත කරලා. එතකොට ඒ ආයතන 6න් එකක් තමයි ළමයි මධ්‍යම පරිසර අධිකාරිය. ඔන්න ඕකත් අපි ලියා ගන්න ඕන. එතකොට එහෙනම් අපි ඊළඟට කතා කරන මධ්‍යම පරිසර මේ අධිකාරිය ළමයි මේ අමාත්‍යාංශයේ යටතේ පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ යටතේ පිහිටවපු අධිකාරියක්. ඕක අහන්න පුළුවන් නේ ළමයි පළවෙනි කොටසේ ඉරි ගහන කොටසට. මධ්‍යම පරිසර අධිකාරිය පිටව ඇත්තේ කුමන අමාත්‍යාංශයේ යටතේද? දොඩවාට දෙයි සමහරකට ආරක්ෂක අමාත්‍යාංශය, ඊළඟට උත්තරේ දෙයි පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය. ඔහොම දෙන්න පුළුවන්. එතකොට මතක තියාගන්න මොකද්ද පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය යටතේ තමයි මධ්‍යම පරිසර අධිකාරිය පිහිටවලා තියෙන්නේ. හරි. ලියා ගන්න මෙහෙම මේ අමාත්‍යාංශය යටතේම මේ යටතේ නැත්නම් මෙම අමාත්‍යාංශයේ යටතේ මෙම අමාත්‍යාංශයේ යටතේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ආයතන 6ක් ඇත. ආයතන 6ක් ඇත. ඊළඟට රතු පෑනකින් හරි වෙනම පෑනකින් හරි ලියා ගන්න මධ්‍යම පරිසර අධිකාරියද මේ යටතට අයිති ආයතනයකි. මේ යටතට අයිති ආයතනයකි. හරි. දැන් අපි යමු ළමයි මධ්‍යම පරිසර අධිකාරිය කියන ඒ ආයතන ව්‍යුහයට. හරි. ළමයි මධ්‍යම පරිසර අධිකාරිය බිහි කිරීමේ ප්‍රධානම අරමුණ දැන් අපිට කියනවානේ පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයට යටතේ තමයි මේක පිහිටවලා තියෙන්නේ. එතකොට එයාලගේ මේ අමාත්‍යාංශ යටතේ කරන්න ළමයි පරිසරය හා ස්වභාවික සම්පත් කළමනාකරණය පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම. එතකොට ඒක ක්‍රියාත්මක කරන්න තමයි මධ්‍යම පරිසර අධිකාරියත් ඉන්නේ. එතකොට මධ්‍යම පරිසර අධිකාරිය ළමයි මූලිකම අරමුණ ප්‍රධානම පරමාර්ථය මූලික පරමාර්ථය වෙන්නේ මොකක්ද? මූලික පරමාර්ථය වෙන්නේ ළමයි රටක අනිවාර්යයෙන්ම සංවර්ධන ක්‍රියාවලියක් යනවනේ. දැන් අපි හිතමුකෝ පාරක් හදනවා කියලා. අපි පාරක් හදනවා. එතකොට මේ පාර හදන්නේ ළමයි කැලයක් මැදින් නම්. එතකොට මෙන්න මේ සංවර්ධන ක්‍රියාවලියේදී මේ පරිසරයට වෙන බලපෑම සලකා බලලා ගස් තියෙනවා, දිය ඇලි තියෙනවා, ගංගා තියෙනවා. ওই විදිහට ළමයි දැන් මේ පාර යන්නේ ඔය වනාන්තරයේ මැදින් නම් වෙන කොහෙන්වත් යන්න අමාරු නම් මේ පරිසරයට හානිය කොච්චරක්ද කියලා බලලා ඒක ඇත්තටම ඒ හානිය අවම කරගන්න කටයුතු කරන්නේ කොහොමද? අන්නේ දේවල් ළමයි බලලා ඔය හැම එකක්ම සැලකිල්ලට අරගෙන ඒ ප්‍රශ්න ටික ඒකාබද්ධ කරලා විසඳන්න පුළුවන් විදිහට මේ ක්‍රියාත්මක වීම තමයි ළමයි මේ මධ්‍යම පරිසර අධිකාරිය පිහිටුවීමේ පරමාර්ථය වෙන්නේ. එතකොට ඇත්තටම කිව්වොත් මෙයාලා පරිසරය හා සම්බන්ධව තමයි බැඳිලා පවතින්නේ. ඒකින්ද අපි කියනවා මූලික පරමාර්ථය තමයි සංවර්ධන ක්‍රියාවලියේ පාරිසරික සලකා බැලීම. ඔය සලකා බැලීම කියන්නේ කන්සිඩර් කරනවා කියලා ළමයි ඔයාලා හිතන ඉංග්‍රීසි වචනයක්. අන්න ඒකට ඔය කියන්නේ. සලකා බැලීම ඒකාබද්ධ කිරීම. ඒකාබද්ධ කිරීමයි. ඔක තමයි ළමයි මූලිකම පරමාර්ථය. සංවර්ධන ක්‍රියාවලියේදී පාරිසරික සලකා බැලීම ඒකාබද්ධ කිරීමයි.
එහෙම දැන් ඔයාට ඔය කියන පරමාර්ථය මම මේ කියන වචන වලින් මතක නැත්තම් ළමයි ඔයාට ඔළුවට ආපු අයිඩියා එකෙන් පරමාර්ථය ලියන්න ඒක ප්‍රශ්නයක් නෑ. මොකද මේ වචන සමහර දේවල් ඇත්තටම අපිට කියවද්දි තේරෙන්නේ නැති වචන. ඔයාට මේක කටපාඩම් කරගන්න අමාරු නම් ඔයා මම කියපු තේරුමෙන් පරමාර්ථය ලියන්න. හරි. අපි ලියාගමු මෙහෙම. මෙම අධිකාරියේ මූලික පරමාර්ථය සංවර්ධන ක්‍රියාවලියේදී පාරිසරික සලකා බැලීම් ඒකාබද්ධ කිරීමයි. පාරිසරික සලකා බැලීම් ඒකාබද්ධ කිරීමයි. හරි. ළමයි මධ්‍යම පරිසර අධිකාරිය පිහිටුවේ මොන අවුරුද්දද කියලාත් අපි දැනගන්න ඕන. ඔය ටික විතරක් කියලා මදිනේ. 1981 තමයි ළමයි පිහිටවන්නේ. 1981 දී 1980 අංක 47 දරන ජාතික පරිසර පනත යටතේ තමා මේක පිහිටවන්නේ. ඒක නිසා එකත් ලියාගමු. 1980 අංක 47 දරන ජාතික පරිසර පනත යටතේ එද්දාස් 981 දී මෙය පිහිටවන ලදී. හරි. ළමයි මේ පනත යටතේ තමා ඔය විද්‍යුත් අපද්‍රව්‍ය අන්තරායකර ගණයට ඇතුළත් කරලා තියෙන්නේ. වචනය අන්තරායකර ටිකක් කියවන්නත් අමාරුයි. මෙන්න මේ ගණයට ඒ අපද්‍රව්‍ය ටික මේ ගණයට අන්තර්ගත කරලා තියෙන්නේ මේ පනත යටතේ. එතකොට ළමයි ප්‍රවාහනය කිරීමේ බලය මේ අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ බලය තියෙන්නේ දීලා තියෙන්නේ මධ්‍යම පරිසර අධිකාරියට. ඒකට වෙන අයට මේ වගේ මේ අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ බලය ළමයි ලබා දීලා නැහැ. හරි. ඔතනින් එතකොට ඔය ආයතනයේ සම්බන්ධයෙන් ආයතන දෙක සම්බන්ධයෙන් ආයතන ව්‍යුහය සම්බන්ධයෙන් කියන්න තියෙන දේවල් ටික ඔච්චරයි. හරි. ඔක ගොඩක් දුරට ඔය කෙටි ප්‍රශ්න වලදී පොඩි හැඳින්වීම් වලදී වගේ එන්න පුළුවන් කොටසක්. ඊළඟට අපි ළමයි ඉගෙන ගමු මාතෘකාව දාගමු මෙන්න මෙහෙම. විද්‍යුත් අපද්‍රව්‍ය වලින්
පරිසරයට වන බලපෑම අවම කිරීමට භාවිතා කළ හැකි ක්‍රම. එහෙම නැත්නම් අපි ඔකට කියනවා හොඳම භාවිතයන්. අවම කිරීම සඳහා හොඳම භාවිතයන්. අවම කිරීමට හොඳම භාවිතයන්. මම ඔය නම් දෙකම දුන්නේ ළමයි විභාගෙත් ඉතින් මොන විදිහට හයිද දන්නේ නැහැ. හොඳම භාවිතයන් මොනවාද කියලා ඇහුවොත් ඔයාලා ටිකක් හිතා ගන්න අමාරුනේ. ඒ කියන්නේ ළමයි අත්‍තරම කිව්වොත් මේ පරිසරණ බලපෑම අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග, භාවිතා කළ හැකි ක්‍රම. ඔය වගේ තමා ප්‍රශ්නය ඇහෙන්නේ. එහෙම නැත්නම් හොඳම භාවිතයන් මොනවාද? විද්‍යුත් අපද්‍රව්‍ය වලින් පරිසරණ බලපෑම අවම කිරීමට ගත හැකි හොඳම භාවිතයන් මොනවාද? එහෙම නැත්නම් හොඳම මේ ක්‍රම මොනවාද? අවම කළ හැකි ක්‍රම මොනවාද? එහෙම අහන්න පුළුවන් එක එක විදිහට ප්‍රශ්නය. හරි මේක ළමයි අපි කතා කරනවා ඔයත් මේක මාතෘකාව දාගන්න තුන් පැත්තකින් මේ භාවිතයන් ක්‍රම තුන් පැත්තකින් කතා කරනවා එකක් අවසාන පරිශීලකයාගේ පැත්තෙන් අවසාන පරිශීලක ඊට පස්සේ කතා කරනවා නැවත භාවිතය කියලා අය සංකල්පය නැවත භාවිතයේ පැත්තෙන් අය කතා කරනවා දත්ත මධ්‍යස්ථාන පැත්තේ මාතෘකාව දාගත්ත ළමයි විද්‍යුත් අපද්‍රව්‍ය වලින් පරිසරයට වන බලපෑම අවම කිරීමට භාවිතා කළ හැකි ක්‍රම හරි ළමයි එතකොට මෙතන විද්‍යුත් අපද්‍රව්‍ය කිව්වහම අපිට ඔය හිතන වේස්ට් එක විතරක් නෙමෙයි මොකද දැන් අපිට භෞතිකව දකින්න හම්බෙන අපද්‍රව්‍ය විතරක් නෙමෙයි මෙතන කතා කරන්නේ වේස්ට් වෙනවා ළමයි නහත්ති වෙනවා බල ශක්තිය පවා එතකොට මේ බල ශක්තියත් මෙතෙන්ට අයිති මේ මාතෘකාවට විද්‍යුත් අපද්‍රව්‍ය කිව්වහම මේ ෆිසිකල් තියෙන අපද්‍රව්‍යයක් විතරක් නෙමෙයි ළමයි අපිට ඇහැට පේන්නේ නැති අපද්‍රව්‍ය පවා මෙතෙන්ට එනවා ඒ කියන්නේ නහස්තිය එනවා වේස්ට් එක එනවා බල ශක්තියක් කියන එකක් ළමයි නහත්ති වෙනවා. හරි. එතකොට දැන් ඔයා හිතන්නකෝ මෙහෙම. ඔයා ගෙදර ෆෑන් එක දාගෙන කාමරේ ඉන්නවා. ඔයා ගෙදරින් එළියට යනවා. හිතන්නකෝ කඩේකට කාඩ් එකක් ගන්න ගියා. ඔයා ෆෑන් එක දාලා යනවා. අන්න ළමයි මේ වේස්ට් වෙනවා ඔයාගේ විදුලිය. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනදී කතා කරන්නේ. එතකොට මේ භෞතිකව පේන ඇහැට පේන දේ විතරක් නෙමෙයි ළමයි. ඇහැට පේන්නේ නැති දේ වලිනුත් පරිසරයට බලපෑම අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග තමයි මෙතන කතා කරන්නේ. ඒතකොට දැන් මෙතන ඉන්නේ අපි මුලින්ම අවසාන පරිශීලකයාගේ පැත්තෙන් කොහොමද අපි මේ වේස්ට් එක අවම කරන්නේ? හානිය බලපෑම අවම කරන්නේ කොහොමද කියලායි මෙතනදී කතා කරන්නේ. දැන් ළමයි ගොඩක් දුරට දැන් ලැප්ටොප් එකක් හරි එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එක හරි වේවා ඔයා භාවිතා කරන්නේ නැති වෙලාවට ඒක ඔෆ් කරනවනේ. දැන් ෆෝන් එකක නම් අපි ස්ක්‍රීන් එක ඔෆ් කරනවා. සමහරක් වෙලාවට ස්ක්‍රීන් එක ඔෆ් කරන්නේ නැතුව ඔහේ තියලා තියෙනවා අර ටයිම් එක තියන්නේ නැතුව නිකන් තියලා තියෙනවා. ඒකට ඕන වෙලාවක ඔන් කරපුවාම ෆෝන් එක අපි ආපහු අර බටන් එකේ ප්‍රෙස් කරලා ස්ක්‍රීන් එක ඔෆ් කරනකන් එහෙමම තියෙනවා. ඒකට ළමයි එතනත් වෙන්නේ මොකද්ද? බල ශක්තිය අපතේ යෑම. මොකද ෆෝන් එකට බල ශක්තිය එන්නේ අපේ මේ charge කෙරුවට පස්සේ. ඒ කියන්නේ කරන්ට් එකෙන්. ඒ වගේම තමයි ළමයි ලැප්ටොප් වලටත් මේ විශාල බල ශක්තියක් වැය වෙනවා. එතකොට අපි ඔය ලැප්ටොප් හරි ඩෙස්ක්ටොප් එක හරි පාවිච්චි කරන්නේ නැති වෙලාවට අපි ඒක ළමයි ධාවනයේ යොදවන්න නැතුව තිබ්බනම් ඒ කියන්නේ ඕෆ් කරලා තිබ්බනම් එහෙම නැත්නම් ස්ක්‍රීන් ලොක් එකක් දාලා තිබ්බනම් බල ශක්තිය ළමයි ඉතුරු වෙනවා. විදුලිය අපතේ යන්නේ නැහැ. දැන් ඔයා කියන්න පුළුවන් මගේනේ කම්පියුටරේ මමනේ මේ මගේනේ විදුලිය නහත් වෙන්නේ මමනේ විදුලි බිලට ගෙවන්නේ කියලා කියන්න පුළුවන්. නමුත් තමයි ඔතෙන්ට විදුලිය එන්න, ඔයාලගේ ගෙදරට විදුලිය එන්න කොච්චරක වියදමක් රටක රජය
කරනවද? අන්න ඒක නිසා ඒක සුරක්ෂිත කිරීමේ අවශ්‍යතාවය අපිටත් තියෙනවා, පාරිභෝගිකයටත් තියෙනවා. සමහරක් වෙලාවට ගෙවල් වල ඉස්සරහ ඔය ලයිට් කණු වල දාලා තියෙන බල්බ් එක අදරෑ පත්තු කරුවම ළමයි දවලුත් පත්තු වෙලා රෑ වෙනකම්ම තියෙනවා. මිනිස්සු ඒ ගැන ලොකු තැකීමක් කරන්නේ නැහැ. එතකොට එතනත් වෙන්නේ මොකද්ද? බල ශක්තිය ළමයි අපතේ යෑමක් වෙන්නේ. එහෙනම් අවසාන පාරිශීලකයාගේ අතේ ළමයි තියෙනවා ඉහළම වගකීමක් මේ සම්බන්ධ. එතකොට එයාට පුළුවන් මේ අවම කරන්න ගත හැකි ක්‍රියාමාර්ග වලින් එයාට ලොකු ක්‍රියාමාර්ග ගොඩක් තියෙනවා ළමයි මේ විද්‍යුත් අපද්‍රව්‍ය වලින් පරිසරයට බලපෑම අවම කිරීමට. එහෙනම් අපි අන්නේ ගැනයි කතා කරන්නේ. හරි මෙහෙම ලියා ගන්නකො. බොහෝ පුද්ගලික පරිගණක ඔයා සෝරි පොඩ්ඩක් ඉන්නව හොඳම භාවිතයන් කියලා මෙහෙම කොටස් තුනකට කඩා ගන්න. හැබැයි මෙහෙම ඉන්න මදි. ඒකින්ද ඔයා මුලින්ම අංක 1 දාලා අවසාන පරිශීලකයා කියලා මුලින්ම ලියා ගන්න. මේ දෙක දැම්ම ලියන්න යන්න එපා. අංක 1 මම මේ අවසාන පරිශීලකයාගේ පැත්තෙන් මේ බලපෑම අවම කරන්න ගත හැකි ක්‍රියාමාර්ග කීපයක් දෙන්න යන්නේ. ඊට කලින් මම පොඩි හැඳින්වීමක් තාම මේ ගන්න. ඒකින්ද අවසාන පරිශීලකයා කියලා ලියලා මම මේ කියන එක ලියන්න. බොහෝ පුද්ගලික පරිගණක භාවිතා නොකරන විට බොහෝ පුද්ගලික පරිගණක භාවිතා නොකරන විට පවා ධාවනය වන අතර අතිවිශාල ලෙස විදුලිය නහස්ති වේ. පරිශීලකයන් ඒවා අනවශ්‍ය ලෙස අත් නොහැරිය යුතුය. දැන් ළමයි ඔය ඡේදෙ මෙන්න මේකයි කියන්නේ. අපි දැන් මෙතන කියන්නේ ගොඩක් පුද්ගලිකව. ඒ කියන්නේ අපි ළඟ තියෙන ඔය ඩෙස්ක්ටොප් ලැප්ටොප් වගේ දේවල් මේ පාවිච්චි නොකරන විට ඒවා ධාවනය වෙනවා. ඒ කියන්නේ ළමයි හිතන්නකෝ දැන් මම මේ පන්තිය කරලා මේ මට බඩගිනි හින්දා මං ඉක්මනට ගිහිල්ලා ලැප්ටොප් එක ඕෆ් කරන්න නැතුව ගිහිල්ලා මම කනවා. පැය භාගයක් විතර මම කනවා. එතකම් මේ ලැප්ටොප් එක ළමයි ওই විදිහට ස්ක්‍රීන් එක ඔන් වෙලා තියෙනවනේ. එතකොට අන්නේ ඒකයි උතන කියන්නේ ධාවනය නොකරන විට පවා අතිවිශාල විදුලියක් වැය වෙනවා. එතකොට එහෙම තියෙද්දිනොත් විදුලිය මේකට වැය වෙනවා. එතකොට ඒව පරිශීලකයන් ඒවා අවශ්‍ය ලෙස අත් නොහැරිය යුතුයි කියලා කියන්නේ. එහෙම අවස්ථාවලදී එහෙම අත් නොහරින්න. ඒ කියන්නේ එහෙම කරන්න එපා කියලායි මෙතන කියන්නේ. හරි ඊට පස්සේ ලියා ගන්න මෙහෙම පරිශීලකයාට පරිගණක බලශක්ති පරිභෝජනය පරිශීලකයාට පරිගණක බලශක්ති පරිභෝජනය අඩු කිරීමට බලශක්ති පරිභෝජනය අඩු කිරීමට
ගත හැකි පියවර. ගත හැකි පියවර. හරි. ළමයි ඔන්න දැන් මම පියවර ටික කියන්න යන්නේ. පරිසරයට බලපෑම අවම කර ගැනීමට අවසාන පරිශීලකයාට ගත හැකි ක්‍රියාමාර්ග එහෙම නැත්නම් පියවර 1 ඔයත් ලියා ගන්න බල කළමනාකරන අංග සක්‍රිය කිරීම. බල කළමනාකරන අංග සක්‍රිය කිරීම. හරි. බල කළමනාකරන අංග සක්‍රිය කිරීම power management කියන එක ඇක්ටිව් කරන එකට තමයි ඔය කියන්නේ. ඒ කියන්නේ ළමයි අපිට පුළුවන් දැන් ඔයාලට මම මේක ඔයාට තේරෙන උදාහරණයකින් කිව්වොත් ඔයාලා ෆෝන් එක තප්පර 10කට වඩා සමහරක් වෙලාවට හෝ තප්පර 20කට 30කට වගේ පාවිච්චි නොකර හිටියොත් ෆෝන් එක ඔන් කරනවා ඩිස්ප්ලේ එකේ ඔයා හිතන්නකෝ ඔයා FB යනවා ඊට පස්සේ ඔයා පැත්තකට වෙනවා. එහෙම නැත්නම් ෆොටෝ එකක් ගෙහුවා පැත්තකට වුණා. ඔයා ඒ ෆෝන් එක අල්ලන්නේ නැහැ. එතකොට එහෙම අල්ලන්නේ නැතුව ඉද්දි ටච් කරන්නේ නැතුව ඉද්දි ළමයි ඔටෝ ඔයාගේ ෆෝන් එක ළමයි ස්ක්‍රීන් එක ඔෆ් වෙනවනේ. එතකොට එතනත් වෙන්නේ මොකද බල කළමනාකරන අංගයක් ළමයි සක්‍රිය වෙලා තියෙනවා. මොකද ඔයා දීලා තියෙනවා ස්ක්‍රීන් එක ඔයා මුකුත් වැඩක් කරන්නේ නැතුව හිටියොත් තප්පර 30න් හෝ විනාඩියෙන් හෝ විනාඩි 5න් ඕෆ් වෙන්න කියලා. එහෙම ඔයා හදන්න නැතුව තිබුණා නම් ඔයා අය ෆෝන් ඒ කියන්නේ ඔයා හිතලම මේ කී එක ටච් කරලා ස්ක්‍රීන් එක ඕෆ් කරනකම් ෆෝන් එක ඒ විදිහටම තියෙනවා. ඒකට ඒ විදිහටම තියෙනවා කියලා කියන ළමයි අනිවාර්යයෙන්ම බැටරි ඉක්මනටම බහිනවා. මොකද මේ ෆෝන් එක ඔන් එකේ තියෙනවා කියලා කියන්නේ විදුලි භාවිතය, ඒ කියන්නේ බල ශක්ති භාවිතය එකේ වැඩි වෙනවා. එතකොට දැන් කම්පියුටර් වලටත් ওই විදිහම තමයි ළමයි බල කළමනාකරන අංග සක්‍රිය කෙරුවට පස්සේ මම මැෂින් එක මේ කම්පියුටරෙන් ළමයි වැඩ කර ඉඳලා විනාඩි 5කට විතර වැඩ කරන්න නැතුව පැත්තකට උනොත් ඔටෝ යාලා ස්ක්‍රීන් එක ඔෆ් කරගන්නවා. එහෙම නැත්නම් ඔයා දැකලා සමහරක් වෙලාවට ළමයි සමහර මේ මෘදුකාංග තියෙනවා කෙලිම ෂට් ඩවුන් වෙනවා. ඒ කියන්නේ කම්පියුටර් සම්පූර්ණයෙන්ම ළමයි ඔෆ් වෙනවා. එහෙම නැත්නම් ඔයා දැකලා ඇති ඔය ස්ලීප් වෙනවා කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ටික වෙලා භාවිතා කරන්න නැතුව ගියාට පස්සේ ළමයි ස්ලීප් වෙනවා. මෙයා ස්ලීප් වෙනවා කියන්නේ නිදා ගන්නවානේ. ඒකට අපිට එයාව ඇහැරවන්න නම් එක්ක මවුස් එකෙන් හරි එක්ක එහෙම නැත්නම් වෙන මේ කීබෝඩ් එකේ මොකක් හරි කී එකක් හරි ටච් කරන්න වෙනවා. ඒකට ඒ කරපු ගමන් එයා ආපහු ඔන් වෙලා එනවා. ෂට් ඩවුන් වුණොත් ළමයි ආපහුම මුල ඉඳලා ඔන් කරලා ගන්න ඕනේ. ඔන්න ඔය වගේ විවිධ ක්‍රම තියෙන එකට තමයි බල ශක්ති කළමනාකරන අංග සක්‍රිය කිරීම කියලා කියන්නේ. ඔයාට අවශ්‍ය නම් අවශ්‍යයි කියලා ළමයි මේව ගැන ලොකු විස්තර ඕනේ නැහැ. මෙන්න මේ ටික නිකන් මතක තියාගත්තා නම් ඇති. ඔයා උදාහරණ ඕන නම් ලියන්න ළමයි මේ පරිගණක තිර ඒ කියන්නේ ඔයාට තේරෙන සිංහලෙන්. මේවා ළමයි ඔය දන්න සිංහලෙන්ම පේපර් එකට ලියුවට ප්‍රශ්නයක් නැහැ. මේ ඔයාට මම තේරෙන්න උදාහරණයක් දෙන්නම්. පරිගණක තිර ඔටෝ ඔෆ් වීම කියලා ලියා ගන්නකො. මේකට එක උදාහරණයක් තමයි පරිගණක තිර ඔටෝ ඔෆ් වීම. ඔහොම උදාහරණ ලියලාවත් කමක් නැහැ. හරි. දැන් මේකට ළමයි ඇත්තටම කිව්වොත් සිංහල නම කියන්නේ ළමයි ඔටෝ ඔෆ් වෙනවට කියන එක්ක ස්ලීප් වෙනවා කියලා. එහෙම නැත්නම් හයිබර්නේෂන් කියලාත් භාවිතා කරනවා. හයිබර්නේෂන් මම මේ කිව්වේ සිංහල නම මේ ඉංග්‍රීසි නමනේ. මේකට ළමයි සිංහල නම විදිහට භාවිතා කරනවා ස්ලීප් වෙනවට කියන්නේ උදාසීන තත්ත්වයටපත් වෙනවා කියන එක. ඊළඟට හයිබර්නේෂන් කියලා කියන ළමයි ශිශිර තාරණය. මම හිතනවා සිංහල නමට වඩා ශිශිර තාරණය. ඔන්න ඔය නමින් තමයි තියෙන හයිබර්නේෂන් කියන එක. ඒක ළමයි ඔයා එහෙම මතක තියාගන්න ඕනේ නැහැ.
උදාහරණයක් දෙන්න ඇහුවොත් පරිගණිතයට ඕෆ් වීම අන්න ඒ වගේ උදාහරණයක් දෙන්න. ඔයාලට තේරෙන සිංහලෙන් ඔයා පේපර් එක ලියන්න. හැබැයි ඒක බලන කෙනාටත් තේරෙන්න ඕනේ. අමුතු භාෂාවන් ගන්න එපා. හරි. එතකොට බල කළමනාකරණ අංග සක්‍රිය කිරීම තමයි අවසාන පරිශීලකයට ගන්න පුළුවන් එක ක්‍රියාමාර්ගයක්. හරි. අපි ඊළඟ ක්‍රියාමාර්ගය ගැනත් කතා කරමු. මෙයාට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග කීපයක් තියෙන ළමයි. ඊට පස්සේ අපි අනිත් කොටස් වලට යමු. දෙක භාවිතා නොකරන අවස්ථාවල පරිගණක උදාසීන තත්වයට පත් කිරීම. උදාසීන තත්වයට පත් කිරීම. ඒ කියන්නේ අර මම කලින් අතන මේ බල කළමනාකරණ අංග සක්‍රිය කිරීම යටතේ අර උදාහරණ විදිහට දුන්නේ ළමයි ස්ලීප් මෝඩ් එක එහෙම නැත්නම් හයිබර්නේෂන් කියලා කිව්වේ. අන්න ඒකම තමයි මෙතනත් කියන්නේ. අපි භාවිතා නොකරන අවස්ථාවලදී පරිගණක උදාසීන තත්වයට ස්ලීප් මෝඩ් එකට දාලා මට යන්න පුළුවන්. කොහේ හරි ගමනක් ගිහින් එන්න පුළුවන්. ඒතකොට ළමයි බැටරියට එහෙම කියන්නේ බල ශක්තිය එහෙම වැය වෙන්නේ නැහැ. ඒකයි උතන කියන්නේ භාවිතා නොකරන අවස්ථාවල පරිගණක උදාසීන තත්වයට පත් කරන්න. ඒ කියන්නේ මට අවසාන පරිශීලකයා වෙන මට පුළුවන් ඒ විදිහට මගෙන් පරිසරයට බලපෑම අවම කරන්න. ඇත්තට මෙයා වක්‍රාකාරව තමයි ළමයි මගෙන් පරිසරයට බලපෑමක් වෙන්නේ. ඍජුව වෙන්නේ නැහැ. මම වැඩිපුර විදුලිය වේදම් කරනවා කියලා කියන්නේ එතනින් විදුලිය නිපදවන්න බල ශක්තියක් අවශ්‍ය නැහැ. එතනින් පරිසරයට හානියක් වෙනවා. ඒකයි උතන එහෙම වක්‍රාකාරව තමයි පරිශීලකයට බලපාන්නේ. නමුත් ප්‍රශ්නේ ආරම්භ කරලා තියෙන්නේ කවුද? මමම තමයි. හරි. ඊට පස්සේ තුන්වෙනි එක ලියා ගන්න. තුනී සේවාදායක පරිගණකයක් භාවිතා කිරීම. තුනී සේවාදායක පරිගණකයක් භාවිතා කිරීම. ඔකට අපි ඉංග්‍රීසියෙන් කියනවා තුනී කියන්නේ ළමයි තින් කියන නම නේද කියන්නේ තින්. ක්ලයන්ට් සේවාදායක කියද්දි ක්ලයන්ට් කියන වචනේ යොදාගන්නේ. ක්ලයන්ට් පරිගණකයක් භාවිතා කිරීම. තුනී සේවාදායක පරිගණකයක් භාවිතා කිරීම. හරි. එතකොට ළමයි දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා ඔය සාමාන්‍යයෙන් කොහොමත් අපි ඔය ගෙවල් වල භාවිත කරන ඩෙස්ක්ටොප් ලැප්ටොප් වල ළමයි මේ යන විදුලි ප්‍රමාණය වැඩි, බල ශක්තිය වැඩි. ඒකයි කියන්නේ මේ තුනී මේ සේවාදායක පරිගණකයක් භාවිතා කරන්න කියලා. එතකොට ඔකට දෙන්න තියෙන උදාහරණ තමයි ළමයි නෝට්බුක් වගේ. ඔය අහලා තියෙන නෝට්බුක් කියන්නේ මේ ඔයාලා ලියන එක නෙමෙයි. තාක්ෂණිකව නෝට්බුක් කියලා જાතියක් තියෙනවනේ. දැන් මම මේක මේ බලමු. මේ තියෙන්නේ නම් මම මේ ඒ විදිහට සර්ච් කරුවට පස්සේ ආපු එව්වා. මේ තියෙන්නේ පළවෙනි රූපේ වාට පේනවා ඇති. ඔන්න ඔය වගේ දේවල් වලට තමයි
thin client computer කියලා කියන්නේ. එතකොට මේක අපි අර දකින්න desktop එකම නෙමෙයි. notebook කියන එකත් ඔයා දැකලා ඇති, සමහර අය දන්නවා ඇති notebook computer. මෙන්න මේ වගේ දේවල්. එතකොට මේක ඇත්තටම අර laptop වලටම සමාන, ඊට වඩා පොඩි notebook කියන එක. හරි. එතකොට මෙන්න මේ භාවිතා කිරීමත් අවසාන පරිශීලකයාට ගන්න පුළුවන් එක පියවරක්. ඊළඟට 3 තිර ආරක්ෂණ භාවිතා කිරීම. තිර ආරක්ෂණ භාවිතා කිරීම. තිර ආරක්ෂණ භාවිතා කිරීම. තිර ආරක්ෂණ භාවිතා කරනවා කියලා කියන ළමයි ස්ක්‍රීන් සේව කියලා ඔයා දැකලා ඇති. සේව. ඔයා දැකලා තියෙන ළමයි ඔය මේ ගොඩක් දුරට ඔය ඉස්කෝලවල වගේ, ඉස්කෝල විතර නෙමෙයි අපේ කම්පියුටර් වලත් ළමයි අපි ටිකක් භාවිතා කරන්න නැතුව හිටියම එකපාරට තිරේ ඕෆ් වෙලා පොඩි අර එක එක දේවල් තිරේ යනවා. සමහරක් වෙලාවට ඔය නිකන් මේ පණුවෙක් යනවා වගේ නිකන් මේ පොඩි අයිටම් එකක් එහෙට මෙහෙට යනවා, බෝලයක් උඩ යනවා, පල්ලෙහා යනවා, එහෙම වගේ ඒවා දැකලා ඉති සමහරක් වෙලාවට ඔය තිර ආරක්ෂණ භාවිතා කිරීමක් එතනදි වෙන්නේ. ඒකට එතනදිත් වෙන්නේ ළමයි සම්පූර්ණ තිරය අර සම්පූර්ණ ලයිට් එකෙන් අයින් වෙලා සාමාන්‍ය මේ අඩු විදුලියක් යන මේ තිරයක් ඕපන් වෙනවා. ඒ ඕපන් වුණාට පස්සේ අපි ආයේ වැඩ කරනකම් ඒ තිරය තමයි අපිට දකින්න හම්බෙන්නේ. ඒකට තමයි ඔය තිර ආරක්ෂණ භාවිතා කිරීම කියලා කියන්නේ. මම පොඩ්ඩක් බලන්නම් ඔයාලට පෙන්වන්න පුළුවන්කමක් තියනවාද කියලා. දැකලා තියෙන ළමයි මේ වගේ දේවල්, මෙන්න මේ වගේ දේවල් ඔය සමහරක් කම්පියුටර්ස් වල තියෙනවා. මට ඒක හරියට උදාහරණයක් පෙන්වන්න දෙයක් නැහැ. ඔයාලට පෙන්වන්න සමහරක් වෙලාවට මෙන්න මේවා. මේ සමහරක් වෙලාවට ළමයි ඒ ගන්න ස්ක්‍රීන් එක. ඒ කියන්නේ අපි කම්පියුටරේට දාලා තියෙන ස්ක්‍රීන් එක තියෙන්නේ. එතකොට ස්ක්‍රීන් එකටත් වැය වෙන ළමයි ඒකේ ලයිට් එකේ ප්‍රමාණයට, මේ ෆොටෝ වල ලයිට් එකේ ප්‍රමාණයට වැය වෙන විදුලි ප්‍රමාණයත් වැඩි. ඒකින් හින්දා අපි සාමාන්‍යයෙන් ස්ක්‍රීන් සේව් එකක් විදිහට තෝරගනිද්දී ස්ක්‍රීන් එකක් විදිහට දැන් කෙටියම කිව්වොත් ළමයි මෙහෙමයි. ඔයාගේ ෆෝන් එකට ඔයා දාලා තියෙන වෝල්පේපර් එකක්. අන්නේ වෝල්පේපර් එක වගේ අපිත් ඔය මැෂින් එකට දාන්නේ. අන්න ඒ දෙයක් තමයි ස්ක්‍රීන් සේව් එකක් කියලා කියන්නේ. එතකොට ඒ මතත් ළමයි මේ යන විදුලි ප්‍රමාණය තීරණය වෙනවා. ඒකයි උතනදි කියන්නේ. එතකොට අපේ අතේ ඒ වැඩෙත් තියෙනවා. ඊට අමතරව තව අපිට ගන්න පුළුවන්, අපි අවසාන පරිශීලක විදිහට අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග කීපයක් තියෙනවා. එකක් තමයි ඒක ළමයි මෙහෙමයි අඳුන්වන්නේ. අනවශ්‍ය ලෙස කඩදාසි මුද්‍රණය කිරීමෙන් වැළකීම. ඒක ලියා ගන්නකො. අනවශ්‍ය ලෙස කඩදාසි මුද්‍රණයෙන් වැළකීම. ඒක නම් ඉතින් ඔයාලට මම විස්තර කරන්න දෙයක් නැහැ නේ ළමයි. දැන් අපි ඔයා පන්තියකට යන්න බැරි වෙනවා. ඔයා ඔයාගේ යාළුවගේ ටියුට් එක ගන්නවා. අරගෙන ඔයා ෆොටෝකොපි කරන කඩේකට දෙනවා. ෂොප් එකකට දෙනවා. දුන්නට පස්සේ ළමයි ඔයා මුල් මේ පිටු පහ ලියලා තියෙන්නේ දැනටම. එතන ඉඳලා තමයි ආවෝන. ඔයා මුල් පිටු පහත් එක්කම ආපහු ෆොටෝකොපි කරලා ගත්තොත් අන්න ළමයි අනවශ්‍ය ලෙස කඩදාසි මුද්‍රණය කිරීමක් වෙලා තියෙනවා. එතකොට අනවශ්‍ය ලෙස කඩදාසි මුද්‍රණය කියන්නේ ඕක කවදා හරි දවසක මේ පරිසරයට එකතු වෙන්නේ. එතකොට මේ කඩදාසි සමහරක් වෙලාවට ළමයි තියෙන රසායනික දේවල් එක්ක මේ පරිසරයට
හොඳ නැති වෙන්න පුළුවන්. අන්න ඒක හින්දා කියනවා අනවශ්‍ය ලෙස කඩදාසි මුද්‍රණයෙන් වැළකෙන්න කියලා අවසාන පාරිභෝගිකයට. ඊළඟට නැවත පිරවීම. ඒක එහෙමයි දීලා තියෙන්නේ. මම කියන්නම් මොනවද මේ නැවත පුරවන්නේ කියලා. නැවත පිරවීම. හරි. ළමයි නැවත පිරවීම කියලා කියන්නේ ඔය මේ මුද්‍රණ සම්බන්ධයෙන් ඔයාලා දැකලා ඇති. ඔය දැන් ඔය ටියුට් එහෙම අපි ගහලා එවද්දි ළමයි ඕවා print වෙන්න ළමයි මේ තීන්ත ඕනනේ. එතකොට ඔය තීන්තේ මැෂින් එකට දාන්නේ ළමයි පොඩි බොටල් එකක් විදිහට සමහරක් මැෂින් වලට බොටල් එකක් විදිහට තමයි තීන්ත එක දාන්නේ. හරි. ඔය බොටල් එකට නම කියන්නේ ළමයි මේ කාඩ්රිජ් කියලාද මන්ද ඔය නමක් කියන්නේ භාවිතා වෙන්නේ. එහෙම නැත්නම් ලේසර් ටෝනර් එකක් තමයි ළමයි භාවිතා වෙන්නේ. එතකොට ඕවා මේ ජීවිත කාලයකම පාවිච්චි කරන්න පුළුවන් ලේසර් ටෝනර් නැහැනේ. එතකොට ඕවා ඉවර වෙනවා. ඉවරුණාට පස්සේ ඕවා මාරු කරන්න එපයි. එතකොට ඔය ලේසර් ටෝනර් එක ළමයි සමන්විත වෙන්නේ ප්ලාස්ටික් බොටල් එකක්. ඒ වගේ එකක්. එතකොට ඔයා හිතන්නකො ළමයි ලේසර් ටෝන් එකක් හැමතිස්සෙම මාරු කරන්න මේ පරිසරයට එකතු වෙන ප්ලාස්ටික් ප්‍රමාණය වැඩි වෙනවා. හැබැයි අපිට එක ලේසර් ටෝන් එකක් අරගෙන ළමයි ඒ එක ලේසර් ටෝන් එකකට අපිට පුරවන්න පුළුවන් නම් ඉන්ක් එක මේ තීන්ත. එතකොට අපි ඇත්තටම පරිසරයට ළමයි ප්ලාස්ටික් එකතු කරන්නෙම නෑ. දැන් උදාහරණයක් විදිහට අපි වයිට් බෝඩ් මාක් එකකින් ලියද්දී වයිට් බෝඩ් මාක් පෙන් එක ළමයි ඉවර වෙනවානේ. ඊට පස්සේ ඉවර වෙලා ඒක අපි විසික් කරනවා. හැබැයි අපිට පුළුවන් නම් ළමයි වයිට් බෝඩ් මාක් පෙන් එක නැවත තීන්ත පුරවන්න පුළුවන් වයිට් බෝඩ් මාක් පෙන් එකක් ගත්තොත් ළමයි අපිට අවුරුදු ගානකට පාවිච්චි කරන්න පුළුවන් එක වයිට් බෝඩ් මාක් පෙන් එකයි තීන්ත ටික විතරයි අපිට පිටින් ගන්න වෙන්නේ. අන්න එතකොට එතනත් ළමයි අපි පරිසරයට යහපතක් කරලා. එහෙනම් මේ නැවත පිරවීම කියන්නේ අන්න ඒ වගේ දෙයක්. එහෙනම් නැවත පිරවීම කියලා අපි ඒකට විතරක් පොඩි උදාහරණයක් ලියාගමු. මුද්‍රණ කටයුතු වලට භාවිතා කරන මුද්‍රණ කටයුතු වලට භාවිතා කරන තීන්ත කාඩ්රිජ් කියලා අපි කියන්නේ ඔකට. මම ලියලා පෙන්නන්නම්. කාඩ්රිජ් තීන්ත කාඩ්රිජ් සහ ලේසර් ටෝනර් නැවත පිරවීම මගින් ඒවා පරිසරයට එකතු වීම වළක්වා ගත හැක. හරි. ඊළඟට ළමයි පරිසරයට බලපෑම අවම කරගත හැකි ඊළඟ ක්‍රමය තමයි නැවත භාවිතය. මාතෘකාව දාගන්න නැවත භාවිතය. මේක අපි විස්තර කරන ළමයි සංකල්ප 3කින්. හරි.
ළමයි මේ නැවත භාවිතය කියන එක දැන් මෙහෙමයි වෙන්නේ. මේකෙදි ළමයි භාවිතා කරන්නේ මේ TR කියන සංකල්පය. R කියන අකුරු තුලින් මා සමහරකට මේක BS වලට ඉගෙනගෙන ඇති. කොහෙන් හරි මේක අහලත් ඇති ගොඩක් අය. එතකොට දැන් මේකෙදි කියන්නේ ළමයි අපි භාවිතා කරන පරිගණක හා අනිකුත් කොටස් ළමයි ඉවත් කරන්න ඕනේ නැහැ කියලා. මොකද මේවා තව අපිට අලුත් වැඩියා කර පාවිච්චි කරන්න පුළුවන්. දැන් හිතන්නකෝ ඔයාලා ගෙදර ලැප්ටොප් එකක් හරි ඩෙස්ක්ටොප් එකක් කැඩුනට පස්සේ ඔයාලම එකපාරම ගිහිල්ලා ඒක අයින් කරලා වෙළඳපොලෙන් අලුත් එකක් ගන්න නැහැනේ. ඔයා ඉස්සල්ලාම බලනවා මේක අපිට පාවිච්චි කරන්න පුළුවන්ද? හදන්න පුළුවන්ද? අලුත් වැඩියා කරන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට මේ එහෙම බැරි නන්නේ අපි ගන්න. අන්න ඒක තමයි මෙතන කියන්නේ නැවත භාවිතය. අක්‍රිය වුණා නම් ඒක සක්‍රිය කරලා නැවත භාවිතා කරන්න පුළුවන්ද කියලා අපි බලනවා. එතකොට බැරි ඒක ළමයි දැන් අපි අක්‍රිය වුණ ගාමම ළමයි අලුත් එකක් ගන්නවා නම් ගිහිල්ලා අපි හැමතිස්සම මොකද කරන්නේ? අක්‍රිය වෙන පාරට පරිසරයට අපද්‍රව්‍යයක් හැමතිස්සම එකතු කරනවා. අන්න ඒකයි මෙතන නැවත භාවිතය කියලා කියන්නේ. හරි. එතකොට මේ නැවත භාවිතය කියන එක යටතේ තමයි reuse කියන එක අය කතා කරන්නේ. දැන් නැවත භාවිතය තමයි ප්‍රධානම මේ මාතෘකාව. එතකොට නැවත භාවිතය කියන එකම තමයි ළමයි reuse කියලාත් අපි ආපහු මේ කියන්නේ. එතකොට මේකෙදි කියන්නේ පරිශීලකයාගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරනවා නම් එයා ළඟ තියෙන පැරණි පරිගණකම දිගටම භාවිතා කළ යුතු බව තමයි මේකෙන් කියන්නේ. ඔයා ළඟ ෆෝන් එකක් තියෙනවා නම් ළමයි ඔයා අලුත් ෆෝන් එකකට යන්නේ ඔයාට ඔයාගේ පරණ ෆෝන් එකෙන් ඔයාට අවශ්‍ය වැඩ කරගන්න බැරි නම් විතරයි. කියන්නේ ඔයාගේ ෆෝන් එකකින් ඔයාට ෆොටෝ එකක් ගන්න පුළුවන් නම් ඔයාගේ ෆෝන් එකෙන් ඔයාගෙට පන්තියේ Zoom link එක හරහා Zoom එකට එන්න පුළුවන් නම් WhatsApp පණිවිඩයක් දැනගන්න පුළුවන් නම් ළමයි ඔය ෆෝන් එක ඔයා මාරු කරනවද මාරු කරන්නේ නැහැ. ඔයා යම් අවස්ථාවකදී ෆෝන් එක මාරු කරා නම් මාරු කරන්නේ ඔයාගේ කැමරාව වැඩ කරන්නේ නැති වුණු අවස්ථාවක. කැමරාව අත්‍යවශ්‍යම කෙනෙක් නම්. එහෙම නැත්නම් WhatsApp ඉන්ටර්නෙට් යන්න බැරි වුණු අවස්ථාවක නම් ඔයා ඔයාගේ ෆෝන් එක මාරු කරුවට කමක් නැහැ. අන්න ඒකයි මෙතනදී කියන්නේ. එතකොට ඒකයි කියන්නේ පරිශීලකයාගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්නේ නැත්නම් අපිට සම්පූර්ණ කරනවා නම් අපිට පැරණි පරිගණකමේ භාවිතා කරන්න ඕන. එහෙම නැත්නම් හිතන්නකෝ ළමයි දැන් ඔයාගේ මේ ෆෝන් එකෙන් ළමයි ඔයාට ඉන්ටර්නෙට් යන්න බෑ. හැබැයි ඔයාක විසි කරලා දානවද? නෑ විසි කරලා දාන්නේ. ඔයා අලුත් එකක් ගන්නවා නම් ගන්න. හැබැයි ඔයාගේ පරණ එක එක්කෝ වෙන කෙනෙක්ට භාවිතයට දෙන්න. එතකොට ළමයි එතනදිත් මොකද උනේ? ඉවත් කිරීමක් නෙමෙයි උනේ. තව කෙනෙක් ඒක තව කාලයක් භාවිතා කරන. එතකොට පරිසරයට ඒ අපද්‍රව්‍ය බැහැර වෙන්න යන කාලය වැඩි වෙනවා. එතකොට එතනින් යහපතක් නෙවෙන්නේ. අන්න ඒකයි මෙතනදි කියන්නේ reuse කියලා කතා කරන්නේ එහෙමයි. ඒකයි. හරි. නැවත භාවිතය කියන එක මෙහෙම ලියා මේ යටතේ මෙහෙම ලියා ගන්න. මෙහිදී 3R සංකල්පය මෙහිදී 3R 3 capital R සංකල්පය භාවිතා වේ. 3R සංකල්පය භාවිතා වේ. හරි. ඒ යටතේ ළමයි මම ඔය වෙන් කරලා තියෙන තුනකට වෙන් කරගන්න reuse, refurbish, recycle. reuse කියන්නේ නැවත භාවිතය. reuse නැවත භාවිතය. ඊළඟට අලුත් වැඩියා කිරීම. recycle කියන්නේ ළමයි ප්‍රතිචක්‍රීකරණය. ඔන්න ඔය තුන ලියා ගන්න. හරි. නැවත භාවිතය කියන එක යටතේ මේ අනුමාත්‍රකාව නැවත භාවිතය යටතේ ළමයි ලියා ගන්න මෙහෙම. පරිශීලක අවශ්‍යතා සපුරන්නේ නම් පරිශීලක අවශ්‍යතා සපුරන්නේ නම් පැරණි පරිගණකය
පැරණි පරිගණකය දිගටම භාවිතා කළ යුතුය. පැරණි පරිගණකය දිගටම භාවිතා කළ යුතුය. එසේ නොමැතිනම් එය අවශ්‍ය කෙනෙකුට ලබා දිය හැකිය. එය අවශ්‍ය කෙනෙකුට ලබා දිය හැකිය. හරි අලුත් වැඩියා කිරීම ඊළඟ අනුමාතෘකාව ක්‍රියා සංකල්පයේ අනිත් R එක අලුත් වැඩියාව දැන් ළමයි අලුත් වැඩියාවේදී කරන්නේ දැන් හිතන්නකෝ අපිට පරණ පරිගණකයෙන් අපිට කරන්න ඕන වැඩේ කරගන්න බෑ කියලා අපිට අවශ්‍ය වැඩේ. ඒකට අපි බලනවා මේක වෙන කෙනෙක්ට දෙන්න කලින් මේක අපිට අලුත් වැඩියා කරලා අපිට අපේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න පුළුවන්ද කියලා. ඒක තමයි මෙතනදී කරන්නේ. එක්කෝ සමහරක් වෙලාවට මේ පරිගණකයට නැවත කොටස් එකතු කරන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය වගේ දෙයක් තමයි කරන්න වෙන්නේ ළමයි අලුත් වැඩියාවේදී. එතකොට හිතන්නකෝ දැන් අපිට තියෙන පරිගණකයේ ළමයි මෙමරිය මදි කියලා. එතකොට අපි මෙමරිය වැඩි වෙන්න හරි එහෙම නැත්නම් ස්පීඩ් එක මදි කියලා හිතන්නකෝ. එතකොට අපි ඒ ස්පීඩ් එක වැඩි වෙන්න අවශ්‍ය දෘඩාංක ළමයි මේක ස්ථාපිත කරනවා. අන්න ඒ වගේ දේවල් තමයි අලුත් වැඩියාවේදී කරන්නේ. එහෙනම් ලියා ගන්න මෙහෙම. නව අවශ්‍යතා සපුරාලීම සඳහා පැරණි පරිගණක හා සේවා සැපයුම් නවීකරණය කළ හැක. සේවා සැපයුම් නවීකරණය නව අවශ්‍යතා සපුරාලීම සඳහා පැරණි පරිගණක සහ සේවා සැපයුම් නවීකරණය කළ හැක. සේවා සැපයුම් නවීකරණය කළ හැක.
හරි. ඊළඟට එනවා ළමයි අපිට ගන්න පුළුවන් අවසාන ඔප්ෂන් එකට. නැවත භාවිතා කරන්නත් බැයි නම් අලුත් වැඩියා කරලත් අපේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න බැයි නම් ළමයි අපි ඊළඟට කරන්නේ අපි ළඟ තියෙන කම්පියුටර් හරි මොකක් හරි ප්‍රතිචක්‍රීකරණය කරනවා. ඒ කියන්නේ ළමයි ප්‍රතිචක්‍රීය ඒ කියන්නේ දැන් හිතන්නකෝ මට නැවත ඒක භාවිතා කරන්නත් බෑ. වෙන කෙනෙක්ට දෙන්න විදිහකුත් නෑ ඒක. අලුත් වැඩියා කරලත් මට පාවිච්චි කරන්න බැයි නම් ඇත්තටම මම මේක භාවිතයෙන් ඉවත් කරන්න එපයි. මොකද කසල ගොඩක් තියා ඉඳලා වැඩක් නෑනේ. ඒකට නම් තියෙන අවසාන දේ තමයි අවසාන ඔප්ෂන් එක තමයි ළමයි ප්‍රතිචක්‍රීකරණය කරන එක. ඒතකොට ප්‍රතිචක්‍රීකරණය කරනවා කියලා කියන්නේ මේක ඉවත් කිරීම තමයි. හැබැයි පරිසරයට හිතකාමී ලෙස ඉවත් කිරීමට තමයි ළමයි මේ ප්‍රතිචක්‍රීකරණය කරනවා කියලා කියන්නේ. එහෙනම් අපි අවසාන ඔප්ෂන් එක විදිහට ගන්න ඔන්න ඕක. හරි ලියන්න මාතෘකාව ප්‍රතිචක්‍රීකරණය. ප්‍රතිචක්‍රීකරණය පරිගණක නැවත භාවිතා කිරීමට නොහැකි වූ විට පරිගණක නැවත භාවිතා කිරීමට නොහැකි වූ විට අලුත් වැඩියා කිරීමටද නොහැකි වූ විට අලුත් වැඩියා කිරීමටද නොහැකි වූ විට ඒවා පරිසර හිතකාමී ආකාරයෙන් නිසි ලෙස බැහැර කළ යුතුය. නිසි ලෙස බැහැර කළ යුතුය. හරි. එතකොට ළමයි ඔන්න නැවත භාවිතය සම්බන්ධයෙන් කතාවත් ඉවරයි. ඊළඟට මාතෘකාව දාගන්න දත්ත මධ්‍යස්ථාන පැත්තෙන් මේ පරිසරයට බලපෑම අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග. දත්ත මධ්‍යස්ථාන මාතෘකාව. ඔයාලට ළමයි දැන් තේරෙන්නේ නැති මේ ඇත්තටම මේ පාඩමේදී කතා කරන්නේ එකම වචන කීපයක්, එකම දෙයක්. කියන්නේ උත්තරයකදී වුණත් ප්‍රශ්නයකදී වුණත් ඔයාට ළමයි ලියන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා. කියන්නේ එක ප්‍රශ්නේ වුණාට ඒ ප්‍රශ්නෙට ළමයි නිශ්චිත පිළිතුර විදිහට මේකයි කියලා දෙයක් තියෙන්නේ ඊටාම අවම විදිහට මේ පාඩමේදී. දැන් ඔයාගෙන් මේ එකපාර ප්‍රශ්නයක් ඇහුවොත් මේ මොනවාද බලශක්ති කාර්යක්ෂම භාවිත කරන්න මොනවාද ගන්න පුළුවන් මේ ක්‍රියාමාර්ග කියලා. ඔයාට ඉතින් එක දැන් ඔය නැවත භාවිතය කියන එකත් එහෙමම තමයි. එතකොට මේක මේ අපද්‍රව්‍ය සම්බන්ධයෙන් විතරක් නෙමෙයි ළමයි මේවට මේ උත්තර ලියන්න පුළුවන්. ඕන එකක් අපිට හිතලා ලියන්න පුළුවන්. හැබැයි ඉතින් අපි හිතලා ලියන්නත් ඉගෙන ගන්න ඕන. අපි ෆේල් නොවන විදිහට අපි උත්තරයක් ලියන්න පුරුදු වෙන්න ඕන. ඒ පුරුදු වෙන්න නම් ඉතින් ඉගෙන ගන්න ඕන. හරි. දත්ත මධ්‍යස්ථාන ළමයි ඔයාලා දන්නවා දැන් දත්ත මධ්‍යස්ථාන වලට කියන්නේ data centers කියලා. අන්තර්ජාලය භාවිතා කරන ප්‍රමාණය ඉහළයිනේ ළමයි. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙත් දැන් ඉහළයිනේ. ලංකාවේ සමස්තයක් විදිහට ගත්තොත් තමයි ඒ කාලේට වඩා මේ කාලේ ඇත්තටම අතිශයින් වැඩි. එතකොට මේ කියන අන්තර්ජාලය භාවිතා කරන අය වැඩි වෙද්දි ළමයි දත්ත ගබඩා කරන්න තියෙන දත්ත මධ්‍යස්ථානත් මොකද වෙන්න ඕන? ගොඩක් වෙන්න ඕන. ඒ කියන්නේ
හැම පැයකටම සැරයක් විනාඩියකට සැරයක් ළමයි මේ අන්තර්ජාලයට අලුතින් එක්වන පුද්ගලයන් සංඛ්‍යාව වැඩි වෙනවා. එතකොට එයාලගේ දත්ත මේ කියන මේ අන්තර්ජාලයේ ළමයි තැම්පත් වෙනවා. දැන් මට පුළුවන් මම දැන් මගේ FB එකට ලොග් වෙනවා නම් ළමයි මම පාස්වර්ඩ් ගහන්න ඕනේ නැහැ. මගේ කම්පියුටරේ මම වෙනම මේ ලොග් වෙද්දි මම සේව් දෙනවා. ඒ කියන්නේ මගේ පාස්වර්ඩ් එක සේව් දෙනවා. එතකොට මම නිකන් FB කියලා FB link එකට ක්ලික් කරපු ගමන් ඔටෝ මගේ account එකටම ළමයි මේ account එකෙන්ම open වෙනවා. ආයේ password ගහන්න දෙයක් නැහැ. මගේ bank වලට යන්න ඕනොත් ළමයි password එක නැවත ගහන්න දෙයක් නැහැ. ඒක මේ computer save වෙලා තිනවා. අන්න ඒ වගේ තමයි අපි ඉන්ටර්නෙට් භාවිතා කරද්දී ළමයි අපේ දත්තයන් ගබඩා වෙලා තිනවා යම් යම් තැන්වල. අපි මේක හරි අපිවත් ඒ සම්බන්ධව හරියට දැනුමක් අපි ළඟවත් නැහැ. නමුත් ළමයි මේ එක එක පරිශීලයන්ට වෙන්නු මේ දත්ත මධ්‍යස්ථාන ළමයි තියෙනවා. මේ මධ්‍යස්ථානවල එක එක කොටස් තියෙනවා. යම් යම් පරිශීලකයා සම්බන්ධ. දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ ඊමේල් එකක් හදාගත්තා කියලා. එතකොට ඊමේල් එක හදාගත්තට පස්සේ ඔයා අහලා ඇති ළමයි Google Drive කියලා જાතියක් තියෙනවා. එහෙම නැත්නම් ඔයා මෙහෙම හිතන්නකෝ දැන් ඔයා iPhone එකක් ගත්තා. Apple phone එකක් ගත්තා. Apple phone එකක් ගත්තට පස්සේ ළමයි ඒ Apple phone එකේ වෙනම අපේ photos ඊළඟට අපේ videos අපේ මොනා හරි තියෙන ඕනම දෙයක් save වෙන්න එයාලගේ වෙනම ළමයි iCloud කියලා වෙනම තියෙනවා cloud එකක්. බැරි වෙලාවත් අපේ phone එක ළමයි කැඩුනා, වතුරට වැටුණා, නැති වුණා. ඒ මොනවා වුණත් අපේ phone එකේ තිබුණු photos, videos එහෙම නැත්නම් මොනා හරි application මොනා හරි දෙයක් තිබුණා ළමයි ඒ සියල්ලම ගන්න පුළුවන්. කොහොමද කරන්න තියෙන්නේ? අපි අපේ PC එකෙන් මේ කම්පියුටරෙන් ළමයි ඉන්ටර්නෙට් එකට ලොග් වුණා. අපේ Google Drive එකේ email එකයි password එකයි දාලා මේ Google Drive එකේ නෙමෙයි sorry මේ iCloud එකේ ළමයි password එකයි email එකයි දාලා log වුණා මේ බාහිරින්ම ළමයි අපේ phone එකේ තිබුණු photos කෙලින්ම අපේ laptop එකට download කරගන්න පුළුවන්. එතකොට එතනදිත් වෙන්නේ ළමයි අපේ කොහෙවත් තැනක නෙමෙයි අපේ ෆොටෝ තැම්පත් වෙන්නේ අවකාශයේ යම් කිසි තැනක. මට ඒක ළමයි මේ තැන කියලා කියන්න තරම් මට දැනුමක් නැහැ. යම් කිසි තැනක අවකාශයේ යම් කිසි තැනක ඒක තැම්පත් වෙනවා. එතකොට ඒක අපිට ගන්න පුළුවන්. එතකොට එහෙම ගන්න පුළුවන්කම තියෙන්නේ දත්ත මධ්‍යස්ථාන තියෙන හින්දා. දැන් මම අර Google Drive ගැන කිව්වේ ළමයි. දැන් මම email එකක් මගේ email address වලට ඕනම email address එකකට ළමයි Google Drive එකක් තියෙනවා. එතකොට එකකට යාලා යම් ස්පේස් එකක් දෙනවා. දැන් මේ මගේ තියෙන ළමයි මගේ ඊමේල් එක මේ තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ මේ vishwasandamal0@gmail.com කියලා. එතකොට මේ මට හම්බෙලා තියෙන Google Drive එක. එතකොට ළමයි මේ තියෙන්නේ මගේ වැදගත්කමක් තියෙන ලිපි ලේඛන තමයි මේකට දාන්නේ. ඒ කියන්නේ බැරි වෙලාවත් මගේ මැෂින් එකේ තියෙන දේවල් ළමයි මේ document delete වුණත් හරි මගේ videos මොනවා හරි තියෙනවා නම් ඒවා delete වුණත් හරි ඒවා තමයි ළමයි මේ ඇතුලේ තියෙන්නේ. මේ දාලා තියෙන හදිස්සියකදී මට ගන්න මේ මට වටිනාකමක් තියෙන දේවල් මම මේකට දානවා. එතකොට මගේ මැෂින් එක delete වුණොත් virus එකක් ඇවිල්ලා attack වුණොත් ළමයි මට කාගේ හරි PC එකකට ඇතුල් වෙලා මගේ Gmail එක ගහලා මට මේ drive එකේ තියෙන දේවල් ටික ගන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක් තමයි ළමයි මේ දත්ත මධ්‍යස්ථානවලදී කරන්නේ. හරි එහෙනම් අපි ඒ ගැනයි දැන් මේ කතා කරන්න යන්නේ. ඔයා මෙහෙම ලියා ගන්නකො පරිගණක හා අන්තර්ජාල භාවිතය වැඩි නිසා පරිගණක හා අන්තර්ජාල භාවිතය වැඩි නිසා දත්ත මධ්‍යස්ථාන ප්‍රමාණ වැඩි වී ඇත.
මේ නිසා විදුලි භාවිතයද වැඩි වී ඇත. මේ නිසා විදුලි භාවිතයද වැඩි වී ඇත. හරි දැන් ළමයි ලියන්න මෙහෙම දත්ත පොඩි මාතෘකාවක් වගේ දත්ත මධ්‍යස්ථානවල බලශක්ති පරිභෝජනය අඩු කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග එක නව බලශක්ති කාර්යක්ෂම උපකරණ භාවිතා කිරීම. නව බලශක්ති කාර්යක්ෂම උපකරණ භාවිතා කිරීම. දෙක සිසිලන අවශ්‍යතා අවම කිරීම සඳහා වායු ගලන කළමනාකරණය වැඩි දියුණු කිරීම. වායු ගලන කළමනාකරණය වැඩි දියුණු කිරීම. වායු ගලන කළමනාකරණය වැඩි දියුණු කිරීම. ළමයි ඒකට උදාහරණයක් තමයි මේ තියෙන්නේ. දැන් ඔයාලා දන්නවා මේ දත්ත මධ්‍යස්ථාන වැඩි වෙද්දී ඒ දත්ත මධ්‍යස්ථානවල ළමයි භාවිතා කරන විදුලි ප්‍රමාණය වැඩි වෙද්දී අනිවාර්යයෙන්ම සිසිලන ක්‍රම භාවිතා කරන්න ඕන. මොකද අදි සැපයුම් තියෙද්දී මේ ඒ සඳහා යන විදුලිය වැඩි වෙද්දී ළමයි මේ මැෂින් රත් වෙනවා. එතකොට ඒවා කූල් කෙරුවේ නැත්තම් ගොඩක් දුරට මම ඔයාලට කිව්වේ ඒවා AC රූම් වල තමයි ගොඩක් දුරට ළමයි තියෙන්නේ. එතකොට AC රූම් වල තියෙනවා නම් අනිවාර්යයෙන් AC වලට විදුලිය ගොඩක් යනවා. එතකොට ඒ වගේ සිසිලන ක්‍රම භාවිතා කරන්න ඕනේ. එහෙම සිසිලන ක්‍රම භාවිතා කරන්න ගියොත් ළමයි විදුලිය ගොඩක් වැය වෙනවා. එතකොට යාලා ඒකට ගන්න විවිධ ක්‍රියාමාර්ග තියෙනවා. එතකොට එක ක්‍රියාමාර්ගයක් තමයි මේ කියන විදිහට සිසිලන අවශ්‍යතාවම කරන්න වායු ගලන කළමනාකරණ වැඩි දියුණු කිරීම. එතකොට මේ මැෂින් එක රත් වෙන්නේ නැති වෙන්න විවිධ ක්‍රම යාලා ළමයි භාවිතා කරනවා. එතකොට සම්පූර්ණ සමහරක් වෙලාවට අර CPU එක ඕපන් මේ වහලා තියන්නේ නැතුව සමහරක් වෙලාවට ඒ ආවරණය ඕපන් විදිහට යාලා සමහරක් වෙලාවට හදනවා. එතකොට ඒකෙන් වෙන්න ළමයි සාමාන්‍ය අපේ එළියේ තියෙන වාතය අපහසුවකින් තොරව මේ මැෂින් එකට ගලාගෙන යනවා. ඒ වගේම තමයි ළමයි ලික්විඩ් කූලින් සිස්ටම් කියලා තියෙනවා. එතකොට එතනදී වෙන ඔයාලට මේ උදාහරණ මේ රූප සටහනට එනේ මේ කීපයක් තියෙන ලික්විඩ් කූලින් සිස්ටම් ගැන. එතකොට එතනදී වෙන ළමයි ලික්විඩ් එකෙන් මේ මැෂින් එක කූල් කරනවා. ඒක තමයි එතනදී වෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ
හොඳටම පේන රූප සටහනක් කියලා නම් එකක් මට පෙන්වන්න නැහැ. ඔයාලට පැහැදිලි වෙන. ඔයාලට මම මේක පෙන්වන්නකො මේ කාටුන් වගේ ඇඳලා තියෙන එක. එතකොට මේ පේනවා ඇති ලික්විඩ් එකක්. ඔයාලගේ කූලින් සිස්ටම් එකට ළමයි කනෙක්ට් කරලා තියෙනවා. එතකොට ඒකෙන් සිස්ටම් එක කූල් වෙනවා. ඒක තමයි මෙතනදී වෙන්නේ. මේ තියෙන තව එක. ලික්විඩ් එකකින් ඔයාගේ සිස්ටම් එක කූල් කරනවා. එතකොට ඒක ළමයි බල ශක්තිය අවම කරගන්න ගන්න පුළුවන් එක ක්‍රියාමාර්ගයක්. ඊළඟට තුන්වෙනි එක. බල ශක්ති කළමනාකරණ මෘදුකාංග සඳහා ආයෝජනය කිරීම. තුන්වෙනි එක බල ශක්ති කළමනාකරණ මෘදුකාංග සඳහා ආයෝජනය කිරීම. බල ශක්ති කළමනාකරණ මෘදුකාංග සඳහා ආයෝජනය කිරීම. එතනදී කියන්නේ ළමයි ආයෝජනය කිරීම කියලා කියන්නේ බල ශක්ති කළමනාකරණය කරන්න පුළුවන් මෘදුකාංග මිලට අරගෙන ඒවා ක්‍රියාත්මක කරුවා නම් හරි. මේ දත්ත මධ්‍යස්ථාන වල අපේ ලැප්ටොප් දත්ත මධ්‍යස්ථාන පැත්තකින් තියන්න මම උදාහරණයක් කතා කරනවට තේරෙන විදිහට මම මගේ ලැප්ටොප් එකේ හරි මගේ PC එකේ හරි ළමයි මගේ මේ කියන බල ශක්තිය අවම කරන්න පුළුවන් මොකක් හරි software එකක් අඳුන්ලා දෙනවා නම් මොකක් හරි කම්පැනි එකක් මම ඒක සල්ලි දීලා අරගෙන ඒක මේක ඉන්ස්ටෝල් කරනවා. එතකොට එයාලා මේකේ power management එක ගැන බලා ගන්නවා. මට අමුතුවෙන් බලන්න දෙයක් නැහැ. අන්න ඒකයි එතනදී කියන්නේ. බල ශක්ති කළමනාකරණ මෘදුකාංග සඳහා ආයෝජනය කිරීම. දැන් ඔය මම ඔයාලට කිව්වේ ඔය තියෙන බර වචන වලින් මතක තියාගන්න නැතුව ඔයාට තේරෙන වචන වලින් මතක තියාගෙන එක්සෑම් එකට ලිව්වත් ළමයි කමක් නැහැ. හැබැයි ඒක මේ එක්සෑම් එකේ ඔයාගේ පේපර් එක බලන කෙනාට තේරෙන විදිහට ලියන්න ඕනේ. ඊළඟට දත්ත මධ්‍යස්ථානවල බල ශක්ති පරිභෝජනය පාලනය කිරීම. අවසාන එක. දත්ත මධ්‍යස්ථානවල බල ශක්ති පරිභෝජනය දත්ත මධ්‍යස්ථානවල බල ශක්ති පරිභෝජනය පාලනය කිරීම. බල ශක්ති පරිභෝජනය පාලනය කිරීම. හරි. එතකොට ළමයි ඔන්න අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග භාවිතා කළ හැකි ක්‍රම වලින් ප්‍රධාන වශයෙන් තුනක් යටතේ කතා කරුවා. ඒකෙන් දත්ත මධ්‍යස්ථාන වලින් දැන් ඒ කොටස ඉවරයි. මෙන්න මේක අපේ පාඩමේ මේ පරිච්ඡේදයේ අවසාන කොටස විතර මෙන්න මේක අපි දැනගන්න ඕන. අතත්‍යකරණය කියලා ළමයි අහන්න පුළුවන් පළවෙනි කොටසේ යම් ප්‍රශ්නයක්. ඔකට කියනවා virtualization කියලා. virtualization. හරි. මේක ළමයි මම මෙහෙම කියන්නම්. මේක ලියා ගන්නකො මුලින්ම. දත්ත මධ්‍යස්ථාන බල ශක්ති පරිභෝජනය අඩු කිරීමේ ප්‍රධාන උපාය මාර්ගයකි. බල ශක්ති පරිභෝජනය අඩු කිරීමේ ප්‍රධාන උපාය මාර්ගයකි. මම ඔයාලට මේක මෙහෙම පොඩි රූප සටහනකින් පෙන්නන්නම්. අතත්‍යකරණය එහෙම නැත්නම් virtualization කියන එක. මෙතනදී වෙන්නේ ළමයි එක පරිගණකයකින් බහු සේවා සපයන පරිගණක වල සේවය ලබා දීම. ඒ කියන්නේ මම කෙටියෙන් කිව්වොත්
උදාහරණයකින් මෙහෙම කියන්නම්කෝ. ඔයාට දැන් ඉන්නවා AAT එකේ සබ්ජෙක්ට් 4 උගන්වන්න ගුරුවරු 4 දෙනෙක්. එතකොට ඒ ගුරුවරු 4 දෙනා වෙන වෙනම උගන්වන එක වෙනුවට එක ගුරුවරයෙක් ළමයි ඒ අනිත් ගුරුවරු 3 දෙනාගෙන්ම වෙන දේ කරනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට මම දැන් accounting උගන්වනවා, ඊළඟට මම law එක උගන්වනවා නම් මම BMS එක උගන්වනවා, මම IT එක උගන්වනවා. අන්න එතන virtualization එකක් වෙලා තියෙනවා. ඒ වගේ තමයි මෙතන ළමයි එක පරිගණකයකින් බහුසේවා සපයන පරිගණක කිහිපයක වැඩ කරනවා නම් අන්න එකට කියනවා ළමයි virtualization කියලා. එතකොට ඒකෙදි වෙන්නේ ගොඩාක් පරිගණක වලින් කරන්න තියෙන වැඩ එක පරිගණකයකින් කරද්දි වෙන්නේ ළමයි එකක් බල ශක්තිය අවම වෙනවා. මොකද අර කම්පියුටර් විතරයි ඕන වෙන්නේ. ඒ වගේම ළමයි දත්ත මධ්‍යස්ථානවල බිම් අවකාශය, ඒ කියන්නේ දැන් අපිට පරිගණක 10කින් කරන්න තියෙන වැඩක් කරන්න නම් පරිගණක 10ක් ස්ථාපිත කරන්න ඕනේ. ඒකට බිම් අවකාශයක් ඕන. නමුත් ඒක එක පරිගණකයෙන් කරනවා නම් පොඩි ඉඩක් ඇතිනේ. අන්න එතන එතකොට ඒකත් වාසියක්. බිම් අවකාශය අඩු කරනවා. ඒ වගේම පරිගණක බලය වඩා හොඳින් භාවිතා කරන්න පුළුවන්. මොකද ළමයි මට එන පරිගණක මේ කම්පියුටර් 10කට යන මේ බල ශක්තියට වඩා බලයට වඩා තනි පරිගණකයකට එන බලය ළමයි වැඩි. ඒ වගේම මේ දත්ත මධ්‍යස්ථානයේ බල ශක්ති ඉල්ලුම් මොකද වෙන්නේ? එක පරිගණකයකින් කරද්දී බල ශක්ති ඉල්ලුම ළමයි අඩුයි. මොකද එක පරිගණකයකට විතරයි බල ශක්තිය අවශ්‍ය වෙන්නේ. අන්න ඒක හින්දා මේ අතත්ත්වකරණය කියන එක ළමයි ව්‍යාපාර ගොඩාක් මේ සංනිවේද මේ කියන දත්ත මධ්‍යස්ථාන ළමයි භාවිතා කරනවා. හරි. ලියා ගන්නකො මෙහෙම දැන් අපි අර විදිහට ලිව්වනේ පාරිභෝජන අඩු කිරීමේ ප්‍රධාන උපාය මාර්ගයකි. මෙහිදී එක් පරිගණකයකින් බහු පරිගණක සේවා ලබා දීම සිදු කරයි. බහු පරිගණක සේවා ලබා දීම සිදු කරනු ලබයි. ඔයාලට පැහැදිලි රූප සටහන මම මේ පෙන්වන්න හදන්නේ එහෙනම් පැහැදිලි කියලා ඔයාලට තේරෙන විදිහට පෙන්වන්න එකක් නෑ ළමයි. අර විදිහට මතක තියාගන්න කම්පියුටර්ස් කීපයකින් කරන දේ එක කම්පියුටරයකින් කරන එක. දැන් මේක නැත්තම් ගන්නක උදාහරණයක්. මේ තියෙන්නේ virtualization in cloud computing කියන එක. ඒතකොට මේක කම්පියුටරයකින් ගොඩක් දේවල් කරනවා අනිත් කම්පියුටර් වලින් කරන්න තියෙනවා. ඒතකොට එතනදී වෙන්නේ ළමයි බල ශක්තිය අඩු වෙනවා, බිම් අවකාශය අඩු වෙනවා, ඔය දේවල් වෙනවා. හරි. ලියන්න මෙහෙම මෙම නිසා දත්ත මධ්‍යස්ථානවල බිම් අවකාශය අඩු කරයි. බිම් අවකාශය අඩු කරයි. තව යටියට ලියාගත්තත් කමක් නැහැ ළමයි. දත්ත මධ්‍යස්ථානයේ බල ශක්ති ඉල්ලුම අඩු කරයි. දත්ත මධ්‍යස්ථානයේ බල ශක්ති ඉල්ලුම බෙහෙවින් අඩු කරයි. තව එකක් ලියාගන්න පරිගණක බලය වඩා හොඳින් භාවිතා කරයි. පරිගණක බලය වඩා හොඳින් භාවිතා කරයි. හරි. එතකොට ළමයි ඔන්න අපේ මේ පාඩමේ එක කොටසක් ඉවරයි. ඒ කියන්නේ හරිත
පරිගණකකරණය ගැන මූලික වශයෙන් කතා කරුවේ. එතකොට ඔන්න ඒ කොටස ළමයි ඉවරයි. අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ තොරතුරු ආරක්ෂාව හා පෞද්ගලිකත්වයේ කියන අපි දන්නම මාතෘකාවක්.